හොඳයි පුතාලා හැමෝටම ආයුබෝවන්. අද අපි ඉගෙන ගන්නට යන්නේ 11 වසර 9 වෙනි පාඩම වෙන තාපයේ පාඩමට අදාළ උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. උෂ්ණත්වය එහෙම නැත්නම් උෂ්ණත්වයට අපි කියනවා ටෙම්පරේචර් කියලා. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ටෙම්පරේචර් කියලා. එතකොට මේ උෂ්ණත්වයේ යනු කුමක්ද කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. විභාගයට උෂ්ණත්වය යනු කුමක්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන්න ඕන උත්තරය මොකක්ද? එතකොට ඇත්තටම පුතා උෂ්ණත්වය අපි දන්නවා මොනවා හරි වස්තු රත් වෙනවා සමහර වෙලාවට සීතල වෙනවා. එතකොට මේ උෂ්ණත් අපි දන්නවා මොකක් හරි වස්තුවක් රත් වෙනකොට අපි උෂ්ණත්වය වැඩි කියලා කියනවා. ඒ වගේම තමයි මොකක් හරි වස්තුවක් සීතල වෙනකොට අපි උෂ්ණත්වය අඩුයි කියලා කියනවා. එතකොට මේ රත් උණුසුම් වීම සිසිල් වීම පිළිබඳ මිනුමක් කියන එක තමයි උෂ්ණත්වය කියන්නේ. හැබැයි මේක අපි පොඩි පන්ති වලදී මෙහෙම කිව්වට උණුසුම් වීම සහ සිසිල් වීම පිළිබඳ මිනුමක් කියලා ඔයාලට 11 වසර සාමාන්‍ය පෙළ පේපරේට කියන්න බෑ. ඒ නිසා අපි බලමු උෂ්ණත්වය කියන එක පැහැදිලිව නිර්වචනය කරගන්නේ කොහොමද කියලා. අපි දන්නවා මේ ලෝකේ තියෙන සියලුම දේවල් අපිට පුළුවන් පදාර්ථ සහ ශක්තියින් විදිහට වෙන් කරන්න. එතකොට මෙතනදී අපි සලකන්නේ පදාර්ථ. එතකොට පදාර්ථ වල තමයි රත් වීම සහ සිසිල් වීම සිද්ධ වෙන්නේ. එතකොට පදාර්ථයක් කියන්නේ මොකක්ද? පදාර්ථයක් කියන්නේ අංශු වලින් සැදලා තියෙන දෙයක්. මම මෙතන අඳින්නම් පදාර්ථයක් කියලා හිතලා දෙයක්. එතකොට මේ පදාර්ථය අංශු වලින් සැදලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා ඝන, ද්‍රව, වායු. මේ සියලුම පදාර්ථ වලට මේ කියනා වූ දේ පොදුයි. එතකොට සියලුම පදාර්ථ නිර්මාණය වෙලා තියෙන්නේ අංශු වලින්නේ. එතකොට මේ අංශු වල අපි දන්නවා අංශු සාපේක්ෂ චලන දක්වනවා. අංශු කම්පණය වෙනවා. එතකොට මේ අංශු වලට චලන දක්වනවා නම් අපි දන්නවා එක් එක් අංශු වලට යම්කිසි ප්‍රවේගයක් පවතින්න ඕනේ. යම්කිසි ප්‍රවේගයක් පවතින්න ඕනේ. එතකොට මේ ප්‍රවේගය තියෙනවා නම් මේ අංශු චලනය වෙනවා නම් චලනය වෙන අංශුවක මොකද්ද මගේ පුතේ තියෙන්නේ? අනිවාර්යයෙන්ම චාලක ශක්තියක් තිබිය යුතුයි. චලනය වෙන අංශුවක චාලක ශක්තියක් පැවතින්න ඕනේ. ඔයාලට මම මතක් කරන්නම් චාලක ශක්තිය වෙන සූත්‍රය EK kinetic energy එහෙම නැත්නම් චාලක ශක්තිය සමානයි භාගයක් mv වර්ගය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. එතකොට පුතා මේ ප්‍රවේගයක් තියෙනවා චලනයක් පවතිනවා නම් චාලක ශක්තිය පවතින. එතකොට මේ මෙන්න මේකේ මේ එක එක අංශු වල තියෙන චාලක ශක්තිය වල මධ්‍යයන් අගයක් right මෙන්න මේ එක එක චාලක ශක්තිය වල පවතින මේ අංශු වල එක එක අංශු වල පවතින චාලක ශක්තිය වල මධ්‍යයන් අගයක් පිළිබඳ මිනුමක් තමයි අපි උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ. අපි කියනවා උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යයන් චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. මධ්‍යයන් චාලක ශක්තිය වේගියොත් වැරදි. මේ තනිකරගත් උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 50 කියන්නේ අපි බලමු මේක මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 කියලා. එතන මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 50 කියලා. මේ සෙල්සියස් 50 සමාන වෙන්නේ මේ වස්තුවේ අංශු වල තියෙන චාලක ශක්තියට. එහෙම නෙමෙයි කියන්නේ මෙන්න මේ අංශු වල පවතින චාලක ශක්තියේ මධ්‍යයන් චාලක ශක්තියේ පිළිබඳ මිනුමක් කියලා තමයි අපි කියන්නේ උෂ්ණත්වය කියලා. නිසා මේ උෂ්ණත්වය කියන්නේ කිසියම් වස්තුවක් නිර්මාණය වෙන්න දායක වෙන අංශු වල මධ්‍යයන් චාලක ශක්තියේ මිනුම. එතකොට වරදවා තේරුම් ගන්න එපා. සමහර ළමයි හිතනවා උෂ්ණත්වය කියන්නේ තාපය කියලා. උෂ්ණත්වය කියන්නේ තාපය. මේ පාඩමේ මාතෘකාව තාපය. තාපය මෙතන තාපය කියන්නේ නැත්නම් heat කියලා ඉංග්‍රීසියෙන් කියන මේ තාපය කියලා කියන්නේ උෂ්ණත්වය කියන එක නෙමෙයි. තාපය කියන්නේ වෙනම දෙයක්. නමුත් උෂ්ණත්වය මත පදනම් වෙන දෙයක්. ඉතින් උෂ්ණත්වය කියලා කියන්නේ මෙන්න මේ අපි ඉගෙන ගත්ත විදිහට කිසියම් වස්තුවක් නිර්මාණය වෙන්න තියෙන අංශු වල පවතින ශක්තිය වල මධ්‍යයන් අගය පිළිබඳ මිනුමක් කියලා තමයි ඔයාලා විභාගයට આવත් වෙලා ලියන්න ඕනි. මොකද මේ උෂ්ණත්වය අපි දන්න මොන හරි දෙයක් රත් කරනකොට මේ අංශු වල තියෙන චාලක ශක්තිය වැඩි වෙනවා. අපි හිතමු මේකට තාපය සපයනවා බන්සන් 1000ක් මොනම ආකාරයකින් තාපය සපයනවා කියලා.
ඒතර මේ වස්තුවේ තියෙන අංශු වල ප්‍රවේගය වැඩි වෙලා මෙයාලගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒතර මේ චාලක ශක්තිය වැඩි වීම මත මෙයාලා ශක්තිය ගබඩා කරගන්නවා වැඩි. ඒතර මේ කතාව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් දැනට ඔයාලා උෂ්ණත්වය යනු කුමක්ද කියලා අහුවොත් විභාගෙට මේ විදිහට ලියන්න මතක තියාගන්න. කිසියම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල මධ්‍යස්ථ චාලක ශක්තියේ ශක්තිය පිළිබඳ මිනුමක් කියලා ලියන්න පුළුවන් වෙනෝනේ. උෂ්ණත්වය යනු කිසියම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යස්ථ චාලක ශක්තිය පිළිබඳ මිනුමක කියලා ඔබ උෂ්ණත්වය යනු කුමක්ද කියලා සාමාන්‍ය පෙළ පේපරේට අහුවොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. දැන් අපිට ඊළඟට කතා කරන්නට ඕනි මේ උෂ්ණත්වය කියන එක මනින උපකරණ මොනවද කියලා. අපි දන්නවා උෂ්ණත්වය මැනීම සඳහා උපකරණ අපි භාවිතා කරනවා. ඔයාලා අසනීප වුණාන් පස්සේ උණ හැදුනොත් එහෙම උණ බලන්න උණ කටුව කියලා එකක් වල දැකලා ඇති. ඒ අපේ දේහ උෂ්ණත්වය තමයි පරීක්ෂා කරන්නේ. එතකොට අපි එක් එක් අවස්ථාවල උෂ්ණත්වය බනිනවා. අපිට අවශ්‍ය වෙන විට. එතකොට කොහොමද අපි උෂ්ණත්වය මනින්නේ? උෂ්ණත්වය මැනීමට අපිට එක් එක් උෂ්ණත්වමාන පවතිනවා. එතකොට මොනවද අපිට ඒ භාවිතා කරන්න තියෙන උෂ්ණත්වමාන? කියනවා උෂ්ණත්වය මැනීම සඳහා අපිට උෂ්ණත්වමාන අවශ්‍ය නැහැ. අල්ලලා ස්පර්ශ කරලා උෂ්ණත්වය මැනගන්න පුළුවන්. හැම එකකටම ඇඟිල්ල දාලා බලලා දැන් මේක රත් වෙලා දැන් මේක සීතල වෙලා කියලා උෂ්ණත්වය මැනගන්න පුළුවන් කියලා සමහරු හිතන. හැබැයි ඒක වැරදි. මොකද අපිට ඒක අනුතරදායකයි. උෂ්ණත්වය වැඩිම අවස්ථාවක ඇඟිල්ල දාන්න ගියොත් අත දාන්න ගියොත් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා මේ ස්පර්ශ ක්‍රමයෙන් අපිට උෂ්ණත්වය මැනීම කරන්න බෑ. ඒ නිසා අපි උෂ්ණත්වමාන පාවිච්චි කරන්න ඕනි උෂ්ණත්වය මැනීම සඳහා. එතකොට පුතා අපිට උෂ්ණත්වමානයක් මුලින්ම අපිට මේ හඳුන්වලා දීලා තියෙන්නේ ගැලීලියෝ විසින්. උෂ්ණත්වමානයක් මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ ගැලීලියෝ විසින්. මෙයා තමයි ලොව මුල්ම උෂ්ණත්වමානය නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ උෂ්ණත්වමානය පාට දැන් මේ තිරේ බලා ගන්න පුළුවන් ගැලීලියෝ නිර්මාණය කරලා තියෙන උෂ්ණත්වමානය මොකක්ද කියලා. දැන් මේ උෂ්ණත්වමාන ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. ඔයාලා උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට ගොඩක් උෂ්ණත්වමාන ගැන කතා කරනවා. නමුත් අපිට මේකෙදි උෂ්ණත්වමාන කිහිපයක් විතරක් ඔයාලගේ 11 වසර සිලබස් එකට දාලා තිනවා ඉගෙන ගන්නට. ඒතර මේ උෂ්ණත්වමාන වල භාවිතා කරන අපිට කතා කරන්න තියෙනවා වීදුරු රසදිය උෂ්ණත්වමානය, ඊට පස්සේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. ඒතර මේ උෂ්ණත්වමාන වල භාවිතා වෙන පොදු સિદ્ધාන්තය මොකක්ද කියන එක අපි දැන් ඉගෙන ගන්න. අපි දන්නවා මොකක් හරි වස්තුවකට තාපය සැපුණාට පස්සේ හිතන්න යකඩ කුට්ටියක් කියලා මේ යකඩ කුට්ටියට තාපය සැපුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ යකඩ කුට්ටිය ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. එතකොට මේ රසදිය වලට තාපය සැපෙවුවාට පස්සේ මේ රසදියත් ප්‍රසාරණය වෙනවා. එතන මේ රසදිය ප්‍රසාරණය වෙන ගුණය මෙහෙම ප්‍රසාරණය වුණාට පස්සේ මේක පරිමාව වැඩි වෙනවා. එතන මේ උෂ්ණත්වමාන වල කරලා තියෙන්නේ මේ කුඩා බල්බයක රසදිය පුරවලා තියෙනවා. රසදිය හෝ කිසියම් ද්‍රවයක් පුරවලා තියෙනවා. ඒ ද්‍රවය සිහින් කේසික නලයක් දිගේ මෙන්න මේ විදිහට උඩට ඒවට පුළුවන් වෙන විදිහට විවෘතවයි පවතින. එවිට මේකේ අපි තාපය කිසියම් ස්ථානයක උෂ්ණත්වය නිරීක්ෂණය කරන්නට අවශ්‍ය වුණාම පස්සේ අපි එම ස්ථානයේ මේක ස්පර්ශ වෙන්න මේ බල්බේ ස්පර්ශ වෙන්න උෂ්ණත්වමානයේ බල්බේ ස්පර්ශ වෙන්න තිබුණාට පස්සේ
මෙන්න මේ රසදිය ප්‍රමාණය මොකද වෙන්නේ? ඒ උෂ්ණත්වය වැඩි නම් කිසියම් අවස්ථාවක උෂ්ණත්වය අනුව මේකේ පරිමාව වැඩි වෙනවා. ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට මේකේ මේ වතුර මේ රසදිය ටිකට ප්‍රසාරණය වෙනකොට මේ බල්බේ ඉඩ මදි වෙනවා. ඒ මදි වෙනකොට රසදිය මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට උඩට එන්න පටන් ගන්නවා. මේ විදිහට උඩට ආවට පස්සේ එයා අපි හිතමුකෝ අපි මනින වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා. එතකොට මෙන්න මේක නවතින්නේ සෙල්සියස් අංශක 20. එතකොට අපි මේ ක්‍රමාංකණය කරපු කලින් හදපු උෂ්ණත්වමානයක් කියලා සලකන්න පුළුවන්. එතකොට සලකන්න. හැබැයි අපි බලමු මේ දැන් සෙල්සියස් අංශක 20යිද කියලා කොහොමද මෙතෙන්ම ආවම සෙල්සියස් අංශක 20යිද කියලා උෂ්ණත්වමානය මුලින්ම හදන කෙනෙක් කොහොමද 20යි කියලා ලකුණු කරන්න කියන එක අපි පස්සේ ඉගෙන ගමු. දැනට ඔයාලා මතක තියාගන්න මොකද්ද වෙන්නේ? මෙන්න මේ අපි මේ රස උෂ්ණත්වමානයේ බල්බයට දාන ද්‍රවයේ පවතින මේ ප්‍රසාරණ ගුණය පදනම් කරගෙන තමයි අපි උෂ්ණත්වමාන සාදලා දීන්නේ. අපි බලමු දැන් මේ උෂ්ණත්වමානය අපි කියවලි වර්ග කිහිපයක් තියෙනවා කියලා. අපි මුලින්ම කතා කරමු වීදුරු රසදිය උෂ්ණත්වමානය පිළිබඳව. වීදුරු රසදිය උෂ්ණත්වමානය. එතකොට වීදුරු රසදිය උෂ්ණත්වමානයේ අපිට වෙන්නේ අර මම මුලින් කියපු සිද්ධාන්තයම තමයි මේකෙත් මේ විදිහට කුඩා බල්බයක් තියෙනවා. ඒ බල්බේ රසදිය පුරවලා තියෙනවා. මේ බල්බේ විවෘතයි සිහින් කේසික නලයකට. කේසික නලය කියන්නේ කුඩා හීනියට තියෙන නලයක් පුතා. ඒකට තමයි අපි විද්‍යාවේදී කේසික නලයක් කියලා කියන්නේ. එතකොට මේ කේසික මේ නලය වට කරගෙන තියෙනවා මේ විදිහට වීදුරු බිත්තියකින්. එතකොට මේ කේසික නලය දිගේ මේ විදිහට පරිමාණය ලකුණු කරගන්නවා 0 1 2 3 විදිහට මෙහලා පරිමාව ලකුණු කරලා තියෙනවා උෂ්ණත්වමානය. එතකොට මේ උෂ්ණත්වමානයේ පහළින්ම තියෙන්නේ බල්බේ. මෙන්න මේ පහළින්ම තියෙන්නේ බල්බේ. එතකොට මේ බල්බේ තියෙන බිත්තිය වීදුරු බිත්තිය තුනී වීදුරු බල්බයක් තමයි තියෙන්නේ. තුනී වෙන හේතුව මොකද්ද? මොකද පිටත පරිසරයේ තියෙන උෂ්ණත්වය අපි මනින්න ඕනේ. එතකොට මේක එන්නේ ඝනකම් බිත්තියක් තිබ්බොත් එහෙම පිටත පරිසරයේ උෂ්ණත්වය රසදිය වලට විතරක් නෙමෙයි වීදුරුවත් ගන්න. එතකොට තාපය අපි නිවැරදිම තාපය නෙමෙයි නිවැරදිම උෂ්ණත්වය නෙමෙයි මේ මැනෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ තුනී වීදුරු බල්බයක් ගන්නෙ. එතකොට මේ වීදුරුවට අවශ්‍ය කරන තාප ප්‍රමාණය අඩු කරලා බාහිර පරිසරයේ තියෙන තාප ප්‍රමාණයම මේ රසදිය වලට ලැබීමට සැලැස්වීම. එතකොට මේ ප්‍රසාරණය වෙන උඩට එන්නේ යනවනේ රසදිය ප්‍රසාරණය වෙනකොට මේ උඩට යනකොට ඒ අදාළ උෂ්ණත්වයේදී යම් තැනකදී නවතිනවා. ඒ උෂ්ණත්වය තමයි අපි මැනගන්නේ අපි කියවන්නේ ඒ අදාළ වස්තුවේ අදාළ අපි බල්බේ ස්පර්ශ කරපු තැන උෂ්ණත්වය කියලා. එතකොට මේකෙදි අපි මේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ තියෙන්නේ රසදිය. එතකොට රසදිය දාලා මේ විදිහට සිහින් කේසික නලයක් තියෙනවා. සිහින් කේසික නලයක්. කේසික නලය දිගේ තමයි රසදිය ඉහළට යන්නේ. රයිට් මේ විදිහට තියෙනවා වීදුරු ආවරණයක්. එතකොට මේ වීදුරු ආවරණය වටේටම මේකේ තියෙනවා. ඔයාලා දන්නවා දැන් අපි දැන් වෛද්‍ය උෂ්ණත්වමාන වෙනම තියෙන උණ කටුව කියලා අපි පාවිච්චි කරන මේ ડોක්ටර් නර්ස්ලා පාවිච්චි කරන එකේ ඒ උෂ්ණත්වමානයේ විශේෂත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වමානයේ මේ විදිහට රසදිය කඳ මෙහෙම යද්දී
පොඩි නැම්මක් තියෙනවා. ඒ නැම්මට පස්සේ තමයි ආරසදී කඳ මෙහෙම එකට යන්නේ. ඒක හේතුව තමයි පුතා දැන් අපි දන්නවා අපි අදාළ මොකක් හරි පෘෂ්ඨයක මේ නම් බලලා මේ විදිහට මෙහෙම ඒ පෘෂ්ඨය තියලා ලං කරලා ඇස්මට් මේ බලන්න පුළුවන්. ඒ අදාළ ඇස්මට් එකෙන් බලනකොට අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි උෂ්ණත්වය පරීක්ෂා කරන්න. හැබැයි මේ වෛද්‍ය උෂ්ණත්වමානයේ අපි ඒ අදාළ රෝගියාගේ මේක මුඛය තුලට හරි කිහිල්ල තුලට හරි මේ උෂ්ණත්වමානය දැම්මට පස්සේ ඒ උෂ්ණත්වමානය නර්ස් ගන්නකොට ඒ අතර අරගෙන බලනකොට සමාන උෂ්ණත්වමානයේ රස දෙකකට පහළට වැටෙන්න පුළුවන්. දැන් මේ උෂ්ණත්වමානවල ඒක වෙනවා. හැබැයි මේ වෛද්‍ය උෂ්ණත්වමානයේ විශේෂත්වය තමයි අපි උෂ්ණත්වය මැනනකොට දේහ උෂ්ණත්වය මැනලා අතර ගත්තට පස්සේ මේ රස දෙකකට පහළට වැටෙන්නේ නැහැ. ඒ රස දෙකකට පහළට වැටෙන්නේ නැහැ. එතකොට මේ උෂ්ණත්වමානය කියවලා ඉවරලා ආයෙසරක් වෙන පේෂන්ට් කෙනෙක් වෙන රෝගියෙකුට මේ උෂ්ණත්වමානය අපි නර්ස්ලා මේ දානකොට මොකද කරන්නේ මේක සැරෙන් ගහලනවා. එතන මේ උෂ්ණත්වමානය ගහනකොට මේ රස දෙක අතර පහළට වැටෙනවා. එතන මතක තියාගන්න දැන් මේ උෂ්ණත්වමානය ගහලන්න බැරි වෙලා වෙන කෙනෙක්ගේ උෂ්ණත්වය මැන්නොත් එහෙම එයාගේ උෂ්ණත්වය දෙගුණ දුගුණ මොකද මුලින් රෝගියාගේ උෂ්ණත්වයත් එක්ක තමයි මේක කියවෙන්නේ. ඒ නිසා නර්ස්ලා වග බලා ගන්නවා මේ උෂ්ණත්වමානය ගසාලා නැවත වෙන රෝගියෙකුට දාන්න. හරි. එතකොට දැන් මේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ මේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ ඇයි රසදිය භාවිතා කරන්නේ? රසදිය භාවිතා කිරීමකට හේතු මොකක්ද? එතන පළවෙනි එක තමයි පුතා මේ රසදිය. right? රසදිය වල ගොඩ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල. ඒ කියන්නේ ලොකු උෂ්ණත්ව මේ සීතල තැනකින් පොඩි උෂ්ණත්වයකින් ලොකු උෂ්ණත්වයකට යනකම්. ඒ කියන්නේ ගොඩාක් ලොකු උෂ්ණත්ව පරාසය. අපි දුන් සෙල්සියස් අංශක 0 ඉඳන් සෙල්සියස් අංශක 600ට 700ට. ඒ වගේ අපි කියනවා මේ අතර පරාසයේ මෙන්න මේ රසදිය ඒකාකාරී ප්‍රසාරණයක් පවතී. ඒකාකාරී ප්‍රසාරණය. ඒ කියන්නේ සෙල්සියස් අංශක එකකදී පරිමාව යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් දෙකකදී වැඩි වෙන්නේ ඒක දෙගුණ. තුනකදී වැඩි වෙන්නේ ඒක තුන්ගුණේ. ඒ විදිහට ඒකාකාරී ප්‍රසාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකාකාරී විදිහට නෑ. එහෙම නැතුව මේ එකක් අඩු වෙනවා, එකක් වැඩි අඩු වෙනවා, ඊළඟ උෂ්ණත්වයේදී ඊට වඩා ප්‍රසාරණතාවක් තියෙනවා. ඒ විදිහට නෙමෙයි මේ උෂ්ණත්ව ප්‍රසාරණය පරිමාව වැඩි වෙන්නේ ඒකාකාරී විදිහට. ඊට පස්සේ තමයි මේ රසදිය උෂ්ණත්වමානය පුළුල් පරාසයක් තුල භාවිතා කරන්න පුළුවන්. පුළුල් පරාසයක් කියන්නේ ලොකු පරාසයක්. ලොකු ගොඩක් මිනුම් කියව ගන්න පුළුවන් මේ රසදිය උෂ්ණත්වය පාවිච්චි කරොත් එහෙම අපි කියනවා ඍණ සෙල්සියස් අංශක 39. ඒ කියන්නේ ගොඩාක්ම අඩු උෂ්ණත්වයක ඉඳන් 357 දක්වා සෙල්සියස් අංශක 357 ඉහළ උෂ්ණත්වයකට අපිට කියව ගන්න පුළුවන් මේ රසදිය උෂ්ණත්වමානයෙන් භාවිතයෙන් උෂ්ණත්වය. ඒ කියන්නේ අපිට කොහේ හරි උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. ඔන්න ඔය අගේ. අපිට සෙල්සියස් අංශක 39 ඉඳන් සෙල්සියස් අංශක 357 දක්වා මේක මැන ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ පරාසය තුල රසදිය පවතින ද්‍රවයක් විදිහට. එතකොට පුළුල් පරාසයක් තුල රසදිය පවතින්නේ ද්‍රවයක් විදිහට. රසදිය ද්‍රවයක් විදිහට පවතී. එතකොට පුළුල් පරාසයක් තුළ රසදිය ද්‍රවයක් විදිහට පැවතීමත් අපිට ලොකු වාසියක් මේ රසදිය උෂ්ණත්වමාන සෑදීම සඳහා. ඒ නිසා දැන් හිතන්නකො පොඩි සෙල්සියස් අංශක 100ට වගේ වතුර මේකට දැම්ම කියලා. සෙල්සියස් අංශක 100ට එනකොට වතුර වාෂ්ප වෙනවා. වාෂ්ප වුණාට පස්සේ වැඩක් නැහැ නේ උෂ්ණත්වමානය. ඒ නිසා මේ රසදිය සෙල්සියස් අංශක 357ක් දක්වා ද්‍රවයක් බවට තියෙනවා. එතකොට මෙන්න මේ ගුණ පාවිච්චි කළා තමයි දැන් රසදිය වල ඒකාකාරී ප්‍රසාරණය පැවතීමත් තාප සන්නායකතාවය. රසදිය කියන්නේ ඔයාලා දන්නවා රසදිය කියන්නේ ලෝහයක්. අපි මේක Hg එහෙම නැත්නම් මර්කරි කියලා තමයි මූලද්‍රව්‍යයක් විදිහට සලකන්නේ. ඒතර මේ මර්කරි නැත්නම් නොහොත් රසදිය මේ මර්කරි නොහොත් රසදිය මෙන්න මේ මර්කරි නොහොත් රසදිය අපිට අපි දන්නවා
ලෝහයක් විදිහට පවතින ද්‍රවයක්. ඒතර මේක ලෝහයක්. රසදිය කියන්නේ ලෝහයක්. නමුත් මේක ද්‍රව තත්ත්වයේ තමයි පවතින්නේ. අපි දන්නවා ලෝහ හොඳින් තාප සංනයනය කරනවා. ලෝහ හොඳින් තාප සංනයනය කරන නිසා ඉතින් රසදිය වල තාප සංනායකතාවය ඉතා ඉහළයි. ඒතර තාප සංනායකතාවය ඉතා ඉහළයි. තාප සංනායකතාවය ඉහළ නිසා අපිට මේ උෂ්ණත්වමානයේ සංවේදීතාවය එහෙම නැත්නම් කිසියම් උෂ්ණත්වයක් ලබා ගැනීමේ හැකියාව ඉතා වැඩි. නිසා ඉක්මනින් තාපය ගමන් කරනවා මේක ඉක්මනින් පරිමාව වැඩි වෙනවා ප්‍රසාරණය වෙනවා ඉක්මනින් අපිට පෙන්නනවා ඒ අදාළ මේ පෘෂ්ඨයේ උෂ්ණත්වය මොකක්ද කියලා. අපි දන්නවනේ මේ බල්බය අපි තියන්න ඕනි අදාළ පෘෂ්ඨයේ මත අපිට උෂ්ණත්වය මැනීමට අවශ්‍ය. එතකොට අපි දැන් ඇයි වීදුරු රසදිය උෂ්ණත්වමානයකට රසදිය භාවිතා කරගෙන තියෙන හේතු මොනවද කියලා අහුවොත් එහෙම ඔබ කියන්න ඕනි රසදිය වලට ඉහළ තාප සංනායකතාවයක් තියෙනවා. ඒ වගේම තමයි රසදිය පුළුල් පරාසයක් තුල ද්‍රවයක් විදිහට පවතිනවා. රසදිය පුළුල් පරාසයක් තුල ද්‍රවයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ 39 ඉඳන් සෙල්සියස් අංශක 357 දක්වා මෙයා ද්‍රවයක් විදිහට පවතිනවා. ඒ වගේම තමයි පුළුල් පරාසයක් තුල රසදිය ඒකාකාරී ප්‍රසාරණයක් දක්වනවා. පරිමාව වැඩි වෙන්නේ ඒකාකාරී විදිහට. මෙන්න මේ හේතු ටික කියන්න ඕනි. තවත් දෙයක් තමයි පුතේ මේ රසදිය කියන්නේ බැරලෝහයක්. ඒතර පරිසරයට එකතු වුණොත් එහෙම මේක ආහාර දාම ඔස්සේ සතුන්ට යන්න පුළුවන් මිනිසාට පැමිණෙන්න පුළුවන්. ඒ වගේ තමයි රසදිය පිළිකාකාර එකක්. ඒ නිසා මේක රසදිය පරිසරයට එකතු වුණොත් මේ බල්බයේ උෂ්ණතමානවල බල්බ කැඩිලා මේ රසදිය පරිසරයට එකතු වුණොත් එහෙම විශාල හානියක් පරිසරයට සිදු කරනවා. ඒ නිසා මේ රසදිය උෂ්ණතමාන භාවිතය ඊටාම පරිස්සමින් කරන්න ඕනි. ඒ නිසා පාසලේදී වල මේ රසදිය උෂ්ණතමාන භාවිතා කරනකොට ඉතා පරිස්සමෙන් පාවිච්චි කරන්න. මේ කැඩිලා ගියොත් එහෙම බිම වැටුනොත් එහෙම මොකද වෙන්නේ? සිදුවන පරිසර හානිය ජීවීන් මත තියෙන බලපෑම ඉතාම වැඩි. නිසා මේ රසදිය උෂ්ණතමානය එන්න අපි භාවිතා කරන එක අවම වෙනවා. දැන් ඊට පස්සේ වෙනත් උෂ්ණතමාන තියෙනවා අපිට භාවිතා කරන්න. ඉතින් මම හිතනවා දැන් ඔයාලට වීදුරු රසදිය උෂ්ණත්වමානය පිළිබඳ පැහැදිලි ඇති. මේ උෂ්ණත්වමානවල මේ පරිමාණය හදාගන්නේ කොහොමද කියන එක මම පස්සේ පැහැදිලි කරන්නම්. දැනට වීදුරු රසදිය උෂ්ණත්වමානයේ නම් කරගන්න කොටස් ඒ වගේම තමයි ඇයි වීදුරු රසදිය උෂ්ණත්වමානයේ රසදියම භාවිතා කරන්න කියන එක ඔබ හොඳින් පාඩම් කරගන්න ඕනේ. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. අපි බලමු වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය මොකද්ද කියලා. දැන් මේකේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ ඉතින් දැන් ඔයාලට ලොකුට කියන්න ඕනේ නැහැ. වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ඉස්සෙල්ලා අපි කතා කරේ වීදුරු රසදිය උෂ්ණත්වමානය. ඒතර වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ මේකත් අර විදිහේම වීදුරු රසදිය උෂ්ණත්වමානයේ ව්‍යුහයමයි තියෙන්නේ. කේසික නලය තියෙනවා. ඊට පස්සේ බල්බය තියෙනවා. තුනි වීදුරු විත්තියක් තියෙන බල්බේ තියෙනවා. ඊට පස්සේ මේකේ වීදුරු ආවරණය තියෙනවා. එතන මේකත් පරිමාණය බිඳුව ඒ විදිහට කඩලා තියෙන්නේ. එතකොට මේකේ බල්බේ පුරවලා තියෙන්නේ මධ්‍යසාර. බල්බේ පුරවලා තියෙන්නේ මධ්‍යසාර. ඒ නිසා මේ මධ්‍යසාර වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය කියන්නේ ඒ හින්දා. එතකොට ඇයි රසදිය වෙනුවට මධ්‍යසාර භාවිතා කරන්නේ? එතකොට රසදිය වෙනුවට මධ්‍යසාර භාවිතා කරන්නේ දැන් අපි දන්නවා රසදිය බාහිර පරිසරයට සිදු කරන හානිය වැඩි. නමුත් මධ්‍යසාර බාහිර පරිසරයට හානිය සිදු කරන්නේ නැහැ. එතකොට දැන් මධ්‍යසාර උෂ්ණත්වමානය අපිට මනින්න පුළුවන් ඍණ 115 ඉඳන් 100 දක්වා උෂ්ණත්වය. සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වය. එතකොට මේ රසදිය මගින් මනින්න පුළුවන්. දැන් අපි ඔයාලට මතක ඇති රසදිය උෂ්ණත්වමානයේ ඍණ 39 ඉඳන්
357 දක්වා කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒකෙම අයින්න පුළුවන් පරාසය. හැබැයි දැන් මේකෙදි අපිට මනින්න පුළුවන් ඍණ 150. හැබැයි මේ පැත්ත බලනකොට ඔයාලට පේනවා 357යි 100යි. දැන් මේ පැත්තෙන් ගොඩක් හොඳ ඉහළ උෂ්ණත්වය මනින්න හොඳ රසදී උෂ්ණත්වය. එතකොට මධ්‍යසාර උෂ්ණත්වමානයෙන් මනින්න පුළුවන් සෙල්සියස් 100ක් විතර. ඊට වඩා මනින්න බෑ. ඒ නිසා ඉහළ උෂ්ණත්ව මැනීම සඳහා රසදී වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය වැඩක් නෑ ළම. මොකද මේකේ මයින් පුළුවන් සෙල්සියස් 100 දක්වා විතර. ඉහළ උෂ්ණත්වමාන මැනීමට වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය සුදුසු නැහැ. ඒක අවාසියක්. හැබැයි මෙන්න බලන්න මේ පැත්තෙන් සෙල්සියස් අංශක -39යි මනින්න පුළුවන් මේ වීදුරු මධ්‍යසාර වීදුරු රසදී උෂ්ණත්වමානය. අපි ඉස්සෙල්ලා කතා කරමු. හැබැයි දැන් වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය -115ට යනකම් මනින්න පුළුවන්. يعني 39 ඉඳන් කොච්චරනම් අඩු උෂ්ණත්ව මනින්න පුළුවන්ද? ඊටාම අඩු උෂ්ණත්ව මැනීමට ඒතර මෙන්න මේ උෂ්ණත්වමානය ඊටාම අඩු උෂ්ණත්ව මැනීමට සුදුසුයි. අඩු උෂ්ණත්ව මැනීමට සුදුසුයි. දැන් ඊටාම අඩු උෂ්ණත්ව මැනීමට අපිට භාවිත කරන්න බෑ වීදුරු රසදී උෂ්ණත්වමානය. වීදුරු රසදී උෂ්ණත්වමානය පුළුවන් ඍණ 39ට යනකම් විතරයි. ඒ නිසා වීදුරු රසදී උෂ්ණත්වමානයට වඩා ප්‍රයෝජනවත් මේක අපිට කුඩාම උෂ්ණත්ව මැනවීම. හැබැයි ඒක අනිත් පැත්ත සිද්ධ වෙනවා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයෙන් ගොඩාක් ඉහළ උෂ්ණත්වම ඉන්න බෑ. ඒක මේකේ අවාසියක්. නිසා ඒතර මේක අපි දැන් මධ්‍යසාර භාවිත කරන්නේ මේ ඇයිද කියලා විභාගයට આવුත් එimhe. ඇයි මධ්‍යසාර මේ උෂ්ණත්වමාන වලට භාවිත කිරීමේ වාසිය මොකක්ද කියලා આવුත් එimhe. මධ්‍යසාර වල තියෙන ගුණාංග අපි කියන්න ඕනි. මධ්‍යසාර වල ගුණාංග මොනවාද? ඒකාකාරී ප්‍රසාරණයක් පැවතීම. ඒතර ඒකාකාරී ප්‍රසාරණය අපි දන්නවා රසදිය වලට තියෙනවා. මධ්‍යසාර වලටත් ඒකාකාරී ප්‍රසාරණයක් පවතිනවා. ඒතර ඒකාකාරී ප්‍රසාරණයක් පවතින ද්‍රවයක් විතරයි අපිට මේ උෂ්ණත්වමාන වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් සාපේක්ෂව දැන් රසදියට වඩා මධ්‍යසාර පොඩි තාප ප්‍රමාණයක උනත් ඉක්මනින් ප්‍රසාරණය වෙනවා. එතන ඒකාකාරී ප්‍රසාරණතාවය කියන එකත් මේ මධ්‍යසාර උෂ්ණත්වමාන භාවිත කිරීමට හේතුව. තව දෙයක් තමයි මේ ප්‍රසාරණතාවය. ඒ කියන්නේ තාපය පොඩි ප්‍රමාණයකින් පරිමාව වැඩි වීමේ හැකියාව. පොඩි තාප ප්‍රමාණයක් ලැබුණොත් එයා ඉක්මනින් පරිමාව වැඩි වෙනවා. මේ මධ්‍යසාර වල ගුණාංගය. කියන්නේ චුට්ටක් රත් වෙන ගමන් ඉක්මනට මේක ඉහළට යනවා. ඒක තමයි පුතා ප්‍රසාරණතාවය කියන්නේ. මේ මධ්‍යසාර පොඩ්ඩක් රත් වෙන ගමන් ඉක්මනට මේ ඉහළට නගිනවා. ඉතින් සමහර ඒ විදිහට මෙන්න මේ ද්‍රවයේ තියෙන ප්‍රසාරණතාවය වැඩි කමත් ප්‍රසාරණතාවය වැඩිවීමත් අපිට ලොකු උදව්වක් වෙනවා මේ මධ්‍යසාර උෂ්ණත්ව මානවල කුඩා උෂ්ණත්ව මැනගන්න. කුඩා තාප ප්‍රමාණයක් තිබ්බත් මොකද වෙන්නේ? පරිමාව ඉක්මනින් එතනෝල් වල එහෙම නැත්නම් මධ්‍යසාරය වැඩි වෙනවා. දැන් තව දෙයක් තමයි මේ මධ්‍යසාර කියන්නේ දැකලා තියෙනවද දන්නේ නැහැ වල මධ්‍යසාරනේ. මධ්‍යසාර පාට නැහැ. අවන්න. වතුර වගේ. ඒතර වතුර වගේ නම් මේකේ උඩට යනකොට අපිට දැනෙන්නවත් නැහැ. මොකක් මොනවා උඩට යනවද කියලා දන්නේ. මොකද මේ ඉදුරුත් අවරණයි. වතුරත් අවරණයි. මධ්‍යසාරත් අවරණයි. දැන් මොකද කරන්නේ? මේ මධ්‍යසාර අපිට උඩට යනවා කියලා පේන්න නම් මොකද කරන්නේ? මේ මධ්‍යසාර වලට වර්ණයක් දාලා අපි මේ මධ්‍යසාර පාට වර්ණ ගන්නවා. ඒතර මධ්‍යසාරයට අපි දන්නවා රෝස පාට වගේ වර්ණයක් අපි ගොඩක් උෂ්ණත්වමාන දකින්නේ. මේ වර්ණය දාලා මේක ඉහළට යනකොට අපිට පේනවා මධ්‍යසාර ඉහළට යනවා. ඒක රතු පාට එකක් වගේ උඩට ඉහළට යනවා. ඒ කියන්නේ මධ්‍යසාර උඩට යනවා. මොකද රතු පාටින් රෝස පාටින් මේක වර්ණ ගන්නලා තියෙනවා. ඒ නිසා මේක වර්ණ ගන්නන්න ඕනි මධ්‍යසාර අපි වර්ණ ගන්නවා තමයි උෂ්ණත්වමානයට දාන්නේ. ඒතර මෙන්න මේ විදිහට අපිට වීදුරු රසදී උෂ්ණත්වමානය සහ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඔබට මේ උෂ්ණත්වමාන වලින් මැනගත හැකි උෂ්ණත්ව පරාසය මොකද්ද? ඇයි මේ උෂ්ණත්වමාන වලට රසදී භාවිත කරන්නේ? ඇයි මේ උෂ්ණත්වමාන වලට මධ්‍යසාර භාවිත කරන්නේ? මේ පිළිබඳව සාමාන්‍ය විභාගයේදී ඔබෙන් විමසනවා. ඒ නිසා මතක තියාගන්න. එතකොට තව දෙයක් තමයි ඉහළ උෂ්ණත්ව මැනීමට වීදුරු රසදී උෂ්ණත්වමානය සුදුසුයි. හැබැයි ඊටාම කුඩා උෂ්ණත්ව පහළ ඍණ අගයන් මැනීමේ ගොඩක්ම හැකියාව තියෙන්නේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයට. ඒ නිසා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ කුඩා උෂ්ණත්ව මැනීමට
සුදුසුයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන. ඩිජිටල් ටෙම්පරෝමීටර්. එතකොට මේ ඩිජිටල් ටෙම්පරෝමීටර් එක මොකද්ද මේ භාවිතා වෙන සිද්ධාන්ත? මේකෙදී ඔයාලා දන්නවා අපි දැන් ඩිජිටල් වොච් තියෙනවා, ඔරලෝසු තියෙනවා, මේදී එක එක උපකරණ තියෙනවානේ අපිට විද්‍යුතය භාවිතා කරන්නේ. එතකොට දැන් මෙන්න මේ වීදුරු උපකරණ වෙනුවට මේ වීදුරු උපකරණ පරිහරණය ඉතාම අමාරුනේ. බිමට වැටුණොත් කුඩු වෙනවනේ. ඒ නිසා මේ බංගුරතාවය වැඩිනේ වීදුරු. ඒ නිසා වීදුරු භාවිතා කරන්නේ නැතුව අපිට පහසුවෙන් කියව ගන්න. ස්විච් එක ඔබලා අදාළ පෘෂ්ඨයේ අපි උෂ්ණත්වමානය තිබ්බ ගමන් ඉලක්කමින් අපිට පෙන්නනවා උෂ්ණත්වය මොකක්ද කියලා. එතන මෙන්න මේ විදිහේ උපකරණ දැන් තියෙනවා අපිට පාමසින් ගන්නත් පුළුවන් සංඛ්‍යාංක උෂ්ණත්වමාන. සංඛ්‍යාංක උෂ්ණත්වමාන. එතන සංඛ්‍යාංක උෂ්ණත්වමානය මෙතන අපි මේකේ තියෙන ටිප් එක මේකේ අග අදාළ පෘෂ්ඨයේ තිබ්බම මොකද්ද වෙන්නේ? මේකේ අදාළ උෂ්ණත්වය සෙල්සියස් අංශක නම් සෙල්සියස් අංශක 30යිද 60යිද කියන එක මෙතනින් වෙනවා. එතකොට මේ වගේ උෂ්ණත්වමානයක් නම් නියමයිනේ. ඒ කියන්නේ අපිට ආයේ මේ භාවිතා කරන්න ලේසි. එතකොට මේ උෂ්ණත්වමානයේ මොකද්ද භාවිතා කරන සිද්ධාන්තය? මොනවා හරි එක්ක උෂ්ණත්වය වැඩි කරනකොට අපි මොකක් හරි විද්‍යුත් සන්නායකයක අපි හිතමු විද්‍යුත් සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට ඒකේ තියෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතන මේ ප්‍රතිරෝධය අඩු වැඩි වීම මේ පෘෂ්ඨය අපි රත් කරනකොට එහෙම නැත්නම් මේකේ උෂ්ණත්වය මත මේකේ ප්‍රතිරෝධීතාවය අඩු වැඩි වෙනවා. එතකොට ප්‍රතිරෝධීතාවය අඩු වැඩි වීම මත අපි දන්නවා මේ පරිපථයේ ගලන ධාරාව වෙනස් වෙනවා. මෙන්න මේ ගලන ධාරාව අරගෙන ඒ ධාරාව සම්බන්ධ කරගෙන අපි උෂ්ණත්වයට අගය පෙන්වුම් කරන්නට තිරයට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒතර මේ ධාරාවේ අගය අනුව අපි මේ තියෙන්නේ තිරය මෙන්න මේ තිරය කියලා. මෙන්න මේ තිරයට මෙන්න මේ එන ධාරාව අනුව සෙල්සියස් අගයන් එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක අගයන් කෙල්වින් අගයන් පෙන්වන්නට කම්පියුටරයිස් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට පරිගණක වැඩසටහනක් විදිහට මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මෙන්න මෙච්චර ධාරාවක් આવොත් දැන් මෙන්න මේක මේ විදිහ අගයක් පෙන්වන්නේ කියලා. ඒතර මේ විදිහේ විදුලිය ප්‍රතිරෝධකතාවය, ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීම මත පවතින මේ ප්‍රතිරෝධකතාවයේ වෙනස් වීමේ ගුණය පදනම් කරගෙන සංඛ්‍යාංක උෂ්ණත්වමාන සාදලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙන විට උෂ්ණත්වය වැඩි වෙනකොට අදාළ සන්නායකයේ ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. අදාළ සන්නායකයේ ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි. ඒ විදිහට තමයි සංඛ්‍යාංක උෂ්ණත්වමානය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. දැන් ඔබ ඉගෙන ගත්තා උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියන එක, උෂ්ණත්වය යනු කුමක්ද කියන එක. ඒ වගේම තමයි උෂ්ණත්වය යනු කුමක්ද කියන එක ඉගෙන ගත්තා හා සමානව උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරන ලබන උපකරණ කිහිපයක් ඉගෙන ගත්තා. වීදුරු රසදිය උෂ්ණත්වමානය, වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය, ඒ වගේම සංඛ්‍යාංක උෂ්ණත්වමානය. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා උෂ්ණත්ව මැනීම සඳහා යම් යම් පරිමාණ තියෙනවා. ඔයාලා දන්නවා සෙල්සියස් අංශක, කෙල්වින්, ෆැරන්හයිට් අංශක මේ විදිහට උෂ්ණත්ව පරිමාණ තියෙනවා. එතන මේ උෂ්ණත්ව පරිමාණ කොහොමද අරන් තියෙන්නේ? එතන මේ උෂ්ණත්ව පරිමාණ මත පදනම්ව කොහොමද උෂ්ණත්වමානයක් නිර්මාණය කරගන්නේ? මේ දේවල් තමයි ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ. එතන අපි උෂ්ණත්ව පරිමාණ කොහොමද සකසා ගන්නේ? උෂ්ණත්ව පරිමාණ පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මම හිතනවා ඔයාලට දැන් උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියන එක සහ උෂ්ණත්වය මැනීමට භාවිත කරන උපකරණ පිළිබඳව හොඳින් තේරෙනවා ඇති කියලා. හොඳයි එහෙනම් අපි අදට පාඩම මෙතනින් ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්.